වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මහ බැංකුව වගකීම් පැහැර හැර ඇතැයි ජනපතිගෙන් දොස්. ක්‍රියාකලාපය ජනපතිගේ දැඩි දෝෂ දර්ශනයට. ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට්ලානේ. ලක්ෂ ගණන් පඩි ගන්න මොනවද කරන්නේ? මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව දැන් මම දීලා තියෙන ඔයගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. ETI අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නයි අධිකරණයෙන් වරෙන්තු. අර්ජුන් මහේන්ද්‍රන් හරිජන් වෙයි. නීතිපති අධිකරණයට කියයි. තැපැල් ඡන්දයට මෙවර දින 6ක් වෙන් වෙයි. ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝර්තුට පියතුමන්ගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කළුතරදී. කොවිඩ් වසංගතයේ බලපෑම හමුවේ මෙරට ආර්ථිකය ගොඩනැංවීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට අද දැඩි ලෙස දෝෂාරෝපණය කළා. මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ආර්ථිකය ගොඩනැංවීමට මහ බැංකුව සතු ක්‍රමවේදය හෙට තමන්ට ඉදිරිපත් කරන ලෙසයි. දවසේ පුවත මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල් පවා සෙන්ට්‍රල් බැංක්ස් විශාල පියවරවල් අරගන්න. ඇමරිකාව ෆෙඩ් එක 600 බිලියන් US මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා. දැන් මේ බලන්න Fed commits to use full range of tools to help the economy through unprecedented time. දැන් අපි මොකද්ද පාවිච්චි කරලා තියෙන ටූල් එක? කිසිම දෙයක් අපේ මහ බැංකුව කරලා නැහැ. මේක මහ බැංකුවත් භාණ්ඩාගාරයක් තමයි monetary and fiscal policy එක කරන්නේ. වෙයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ economic policy එකට හරියන්නේ. ඔයගොල්ලෝ ළඟ විවිධ tools තියෙනවා මේකට. ඒ tools පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහ බැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් නිදා ගන්න. අපි කිව්වේ rupees 150 billion මේ බැංකුව වලට දෙන්න. මේ businesses වල වැරද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පැනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට security එකක් හැටියට තියාගෙන බැංකුව වලින් ඉඩ දෙන්න මේ අයට loan එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් economy එක දුවවන්න. මේ money circulation එකනේ මේක simple දෙයක් නේ මේ basics of economics නේ. හැබැයි ඔයගොල්ලෝ මොනවද කරන්නේ? ඔයගොල්ලන්ගේ වැරදි එන්නේ රජවල් පිට. දැන් බලන්න finance companies වලට වෙලා තියෙන වැඩේ. ඔයගොල්ලන්ගේ වගකීමක් නේ මේ finance companies නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම. ඒව කරන්නෙත් නැහැ. leasing companies ඒව කරන්නෙත් නැහැ. ETI එක. ඒක ඔයගොල්ලෝ වැරදි විදියට කරලා අන්තිමට ගෙවා ගන්න බෑ මේ මිනිස්සුන්ට සල්ලි. ඊට පස්සේ දහ finance අපි දන්නෙත් නැහැ. ඒක වහලා දැන් ඒකට සල්ලි ගෙවන්නේ. ඒව කළමනාකරණය කරන්නේ නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට්ලානේ. ලක්ෂ ගණන් පඩි ගන්න මොනවද කරන්නේ? ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා. මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව දැන් මම දීලා තියෙන ඔයගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. මේ බලන්න අනිත් රට small and medium size businesses බේර ගන්න කරන වැඩ කොහේ අපේ අය කරනවා. එක්ක ඔයගොල්ලෝ අමාරුවේ දාන්න රජයට පහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ රාජකාරිය කරනවා නම් මාස 8ක් දැන් මම පත් වෙලා. ආපු දවසේ ඉඳලා මේ කියනවා මේ
අපි ඉකොනොමි එක ගෙනියමු වැටිච්ච ඉකොනොමි එක කියලා. මට ඕනේ නැහැ ගිය ආණ්ඩු කරපු වැරදි ගැන අරවා මේවා කතා කරන්න. නමුත් ඕගොල්ලෝම දන්නවනේ. ඔය බැංකුවේ හොරකම් කරනකොටමත් ඕගොල්ලෝමනේ හිටියේ. ඒවයිද ඒගොල්ලන්ට සහයෝගය දුන්නා නම් ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි? මහ ජනතාව දැනගන්න ඕන. මේ වගේ නිලධාරීන් එක්ක කරන්න පුළුවන් ද වැඩ? මට ජනතාව දීලා තියෙනවා විශාල බලයක් මේ රට හදන්න කියලා. මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න. කොරෝනා වෛරසයක් ආවා. ඒක අද ලෝකයේ ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, යුද හමුදාව, උද්‍යාංශ, පොලිසිය මේවා කැපවීමෙන් වැඩ කළා අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා නැවතත් රට යථා තත්ත්වයට ගේන්න. දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න. ඒකක තියෙන ඕගොල්ලන්ගේ අතේ. දැන් ඒක අපි කරන්න මට ඉඩ දෙන්න. මොනවද මට දීලා තියෙන උපදේශ? මොනවාක්වත් නැහැ. මම කල්පනා කියපු එක කරන්නවත් ඔයගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ. ඒකටත් બ્લોක් කරනවා. මම වැරද්දක් නම් කියන්නේ කතා කරලා කියන්න. මම මේ කියන දේ වැරදි නම්. දවසේ පුවත. ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. ඒ ETI ගනුදෙනුකරුවන් තිදෙනෙකු විසින් පවරා තිබූ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ETI ගනුදෙනුකරුවන් තිදෙනෙකු විසින් පවරා තිබූ නඩුව අද විභාගයට ගැනුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලේනගේ මහතා ඉදිරියේ. තැන්පත් කළ මුදල් ආපසු නොගෙවූ බවට ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ට එරෙහිවයි අදාළ නඩුව පවරා තිබුණේ. අධිකරණය මීට පෙර ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව් දෙනාට දැනුම් දී තිබුණේ අද නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. කෙසේ වෙතත් එම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලේනගේ මහතා එම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව් දෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා. අදාළ නඩුව ඔක්තෝබර් 8 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මෙතර ETI සමාගමේ අක්‍රමිකතා සහ ආයතා ක්‍රියා පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 9 වෙනිදා අනාවරණ වුණේ. එම සමාගමේ ලියාපදිංචියේ ගැටලු පිළිබඳ වසර ගණනාවකට හිතදී කරුණු හෙළි වී ඇතත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි. ETI සමාගම සිය තැන්පත්කරුවන්ට තැන්පතු මුදල් ගෙවා දැමීම නතර කර මේ වන විට වසර 2.5 පමණ කාලයක් වන අතර ඒ තැන්පතුකරුවන් දීර්ඝ කාලයක් ඒ සඳහා විවිධ අරගල කරමින් සිටිනවා. තැන්පත්කරුවන් තිදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අමතරව ශ්‍රේෂ්ඨ අධිකරණයේ තවත් නඩුවක් පවරා ඇති අතර ඒ ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතයි. ඒ ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මහ බැංකුව ඇතුළු 18 දෙනෙකු වරෙන්තුකරුවන් කරමින් ETI සමාගම තැන්පත්කරුවන් 24000කට පමණ ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් බිලියන 23කට අධිකයි. මෙතර ETI ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මහ බැංකුවේ උසස් නිලධාරීන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය දැනුම් දී ඇතැයි නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධ නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල් හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මහ බැංකුව බැඳුම් කර වංචාවට අදාළව ගොනු කර ඇති නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානක යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. නඩුව කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර ඇති බවයි. ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් දැනුම් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. මේ හේතුවෙන් අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදරපර නීති ක්‍රියාදාමය සංශෝධනය කිරීමට අවශ්‍යයි නීතිපතිවරයා සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බවද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇති බවයි. ඊට අදාළව මෙම නඩුව තුළද සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා. වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු කියා සිටියේ මෙම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචි හේවන මැත්තා මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවත් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසෙ නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවයි. මේ අනුව එම විත්තිකරු වෙත යලි සිතාසෙ නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුව නැවත නොවැම්බර් 17 කැඳවීමට නියෝග කළා.
COVID-19 වෛරසය ආසාදිතව සිට සුවය ලබා නිවසට පැමිණි අනුරාධපුර කැබිතිකොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවකට යළිත් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ඇය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාන්තාවගෙන් නැවත වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. මේ අතර වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 29 දෙනෙකු අද සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමග COVID-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1371ක් දක්වා ඉහළ ගියා. අනුරාධපුර කැබතිගොල්ලෑව හල්මිල්ලෑව ප්‍රදේශයේ 36 හැවිරිදි කාන්තාවක් COVID-19 වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණේ පසුගිය මාස 18 වෙනිදා කුවේටයේ සිට මෙරටට පැමිණීමත් සමගයි. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට PCR පරීක්ෂණයකින් පසු ඇය පූර්ණ සුවය ලබා නිවසට පැමිණ තිබෙන්නේ පසුගිය 14 වනදායි. කෙසේ වෙතත් ඊට දිනකට පසු නැවතත් ඇයට COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යොමු කර තිබෙනවා. කොරෝනා පිළිබඳ සැකකරන රෝග ලක්ෂණ අමනය සහ පාචනය ඇති වෙලා තිබෙනවා. එම රෝග ලක්ෂණත් සමග තමයි ඇය රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. ඒ පරීක්ෂණවලදී තහවුරු වුණා ඇයට කොරෝනා රෝගය ඇති බවට. අපි මේ PCR පරීක්ෂණයෙන් කරන්නේ වෛරසයේ තියෙන RNA ප්‍රෝටීන් කොටස් අඳුනා ගැනීමක් නිසා සම්පූර්ණ වෛරසය අඳුනා ගැනීමක් නෙවෙයි. ඒ නිසා මැරිච්ච වෛරස් වල වෛරස් කොටස් තිබුණත් ඒ PCR පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්. අදාළ කාන්තාව සිටි නිවසෙහි ඥාතීන් තිදෙනෙකු නිවස තුළම නිරෝධායනට ලක් කිරීමටද ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාන්තාවගෙන් නැවත වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. මේ වැනි අවස්ථා කිහිපයක් මීට පෙරත් තිබුණා. මේ කාන්තාව විසින් අනිත් අයට මේ රෝගය බෝ කිරීමේ හැකියාව ඇති කාන්තාවක් නෙවෙයි. මේ අපි හඳුන්වන්නේ මියගිය එන්නේ කොටස් හැටියට සිරිත් පරිදි. මේ කාන්තාව නැවත සිටි රෝහලටම ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ කිසිම සේත්ම බිය විය යුතු කාරණාවක් නොවේ. මෙතර COVID-19 ආසාදනයේ වී සුවය ලැබූ සංඛ්‍යාව 1371ක් දක්වා ඉහළ ගියේ. තවත් ආසාදිතයන් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමගයි. නව COVID-19 ආසාදිතයන් 9 දෙනෙකු අද දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1914ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට අයත් ඉරාන ජාතිකයන් 85 දෙනෙක් රැගත් එරට ගුවන් සේවයටත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට ඊයේ පස්වරුවේ කරුණාක ගුවන්තොටුපළ වෙත පැමිණියා. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව උමාඔය පිහිටි කරඳගොල්ල විශේෂ නේවාසික නිරෝධායන කඳවුරක යුද හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායනට යොමු කිරීමට නියමිත බවයි. මෙතර ගුවන්තොටුපළේ මගී පර්යන්තය තුළදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන උෂ්ණත්ව මාපක කැමරා කටුනායක ගුවන්තොටුපළට පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි බලාපොරොත්තු වෙන අගෝස්තු 1 වෙනිදාට කටුනායක ගුවන්තොටුපළ විවෘත කරනවත් එක්කම මත්තල ගුවන්තොටුපළත් විවෘත කරන්න සංචාරකීන්ට අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්ම අපේ සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න. ඒක ලොකු පිටුවහලක් වෙනවා. ජනාධිපතිතුමාට උවමනා වුණා විදේශ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ව ලංකාවට හැකි ඉක්මනින් ගේන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාසෙකමාරු තුල ඒ රටවල් වල ඉන්න අයට ලංකාවට ගෙන්න ගන්න. මේ අතර දිවයිනේ සියලුම දිවාසුරකුම් මධ්‍යස්ථාන ජූලි 1 වෙනිදා සිට ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් අදාළ මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිතයි. COVID-19 වෛරසය පාලනය කිරීමේ රෙගුලාසිය ඇතුළත් නව ගැසට් නිවේදනයක් මේ සතියේදී ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා. මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නීති රීති බලාත්මක කරමින් COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල පවරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. මේ අතර ලෝක පුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 181කට අධිකයි. COVID-19 වලින් නිදහස් වූ බව ප්‍රකාශ කළ නවසීලන්තයෙන් දින 24කට පසු අලුතින් ආසාදිතයින් දෙදෙනෙකු හමු වී ඇති අතර ඔවුන් මෑතකදී බ්‍රිතාන්‍යයේ සංචාරය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. COVID-19 දෙවන රැල්ලක අවදානමකට මුහුණ දී සිටින චීනයෙන් අදත් නව ආසාදිතයන් 40 දෙනෙකු වාර්තා වූ අතර දින 50කට පසු නව පොකුරින් හමු වූ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවනවා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන දින අද මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කළා. ඒ මැතිවරණ කොමිසමේ සමාජිකයින් අද පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි. මහමැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමුවරට මහින්ද දේශප්‍රිය සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම අද පස්වරුවේ රැස් වුණා. ඒ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී
එහිදී තීරණය වී ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය සලකුණු කිරීම ජූලි 14 සහ ජූලි 15 වෙනිදා සිදු කිරීමටයි. එහෙත දිනවලදී ඡන්දය සලකුණු නොකරන රාජ්‍ය ආයතන සඳහා ජූලි 16 සහ 17 වෙනිදා දහවල් 12 දක්වා ඉඩකඩ ලබා දීමට තීරණය කර තිබෙනවා. ඉහත සඳහන් දින 4හිම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලද පිරිස් වෙනුවෙන් ජූලි 20 සහ 21 යන දිනවලදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට බහර දීම ජූලි මාස 11, 12 සහ 13 යන දිනවලදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීමේ අවසන් දිනයේ ජූලි 29 වෙනිදා වන අතර නිල ඡන්ද දැන්වීමක් නොලැබූ ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිණයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් පසු නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බවද මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර දැනට පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය නීති රීති යටතේ මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාර කටයුතු සිදු කරන ආකාරය සහ මැතිවරණ දිනේදී තම දායකත්වය ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වුණා. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා කරලා තියෙන වැඩපිළිවෙලේ යම් සංශෝධන සහිතව ඉදිරියට ගෙනියන්න තුමා එකඟතාවය දක්වුවා. පූර්ව මැතිවරණ ප්‍රචාරක රැස්වීම පැවැත්වීමේදී ප්‍රදේශීය භාර සෞඛ්‍ය අධිකාරීට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමක් කළ යුතුයි කියන එක තමයි අවසන් එකඟතාවය වුණේ. සභාපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී එකඟතාවය ඇති වුණේ එතුමන් ඒ සම්බන්ධ අවශ්‍ය ලිඛිත නියෝග ලබා දෙනවා කියලා. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. රහතන් වහන්සේ කෙනෙක් වුණත් මෙම මනාප ඡන්ද ක්‍රමයට යොමු වුණොත් එයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මනාප ඉල්ලන්න සිද්ධ වෙනවා. අන්න එවැනි ඡන්ද වැඩපිළිවෙලක් තියෙන්නේ. නමුත් අපි ජනතාවට හානියක් ඇති නොවන ආකාරයට තමයි මේ මැතිවරණ වැඩපිළිවෙල කරන්නේ. මැතිවරණ කොමිසම හිටපු ජනපති මෛත්‍රීගේ තෑගි උලෙල තහනම් කරයි. අපේ හිටපු ජනාධිපතිතුමා ලාභ ප්‍රචාරයක් ගන්න බාල වැඩක් කරයි කියන එකයි රටේ ජනතාව කියන්නේ. මේ වගේ වැඩ කරපුවාම ජනතාව හිතනවා එතුමා ඒ විදිහටම තමයි එතුමාගේ ජනාධිපති කාලෙත් කරන්න ඇත්තේ කියලා. අහවලා ආවිලා දෙන්නම්කෝ තහඩු එහෙනම් එහාට ගහමු මනාපයක්. ඕකාරංචිව තව එකෙක් එනවා. ඒකටත් දෙනවා මනාපයක් දෙන්නම් කියලා. දැන් මෙහෙම මනාප දෙන්න පුළුවන්. තහඩුවටද පුටුවටද සාස්පාණ්ඩද කියන එක නෙමෙයි. අනාගතයක් තියෙන වණ්ඩාමක් තමයි අපි පාර්ලිමේන්තුව යවන්න ඕනකම තියෙන්නේ. දැන් අද දවසේ මට මොනවද කරන්න බැරි? එළවලු පෙට්ටියක්ම ගෙනල්ලා මේක උඩ පෙන්න මට අහන්න පුළුවන්. සැපද සතුටුද සන්තෝෂද අපි ඒව කරන්නේ නැහැනේ. හැබැයි මතක තියාගන්න ජනතාවගේ දුක දැනෙන නහරය හරියට වැඩ කරන්නට. මම හිතන්නේ දේශපාලනයෙන් ඉස්සෙල්ලා මේ නහරේ වැඩ කරනවද නැද්ද කියලා චෙක් කරලාම ආවොත් තමයි හොඳ. එක කාලයක් රැට යට ගෙවල්ලා සිරින් ගන්න හැදුවා. දැන් කොරෝනා වලට බෙහෙත් දෙන්න හදනවා. පුතාවයි බාප්පයි පරද්දන්න බැරි වෙච්ච සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ මහත්තයාට ලං කරන්නවත් බැහැ. වැඩි මේ මැතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපුව පරාජය කරන්න කලින් ওই ලයිස්තුවේ නාම යෝජනා දීපු කට්ටියව නවත්ත ගන්න උත්සාහ කරා. සමහර කට්ටිය කොහොමත් 100ට එකක් විතර එහෙම වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මෙතන සජිත් ප්‍රේමදාස මහතා සමග කණ්ඩායමක් හැටියට තමයි අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. පෞගිය ජනාධිපතිවරණයලත් ඉල්ලලා එතුමා තිස්සමාරාම ඉවරන කොට්ටාශේ අපි වැඩි ඡන්ද 51000කින් ජයග්‍රහණය කළා. ඒතකොට මේ පාර ආවනම් අපි ජයග්‍රහණය කරන්නේ 75000 වැඩි ඡන්ද. ඒ නිසා අපි වත්තල්ල ගියේ ගැන කලකාටුයි. රාජපක්ෂ මහතුරුන්ගේ පැවැත්ම පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එහා පැත්තේ දේශපාලන ඉන්නකම්. අපිට අනුර බණ්ඩාරනායක වගේ රාජපක්ෂ මහතුරුන්ට රනිල් වික්‍රමසිංහ. අනුර බණ්ඩාර මහත්තයා ඉන්නකම් අපි දිනනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නකම් රාජපක්ෂ මහතුරු දිනනවා. අද ජාතික සමගි බලවේගයේ අපේක්ෂකයෝ සජිත්ගේ දුර්වලකම නිසා දවසෙන් දවස ඉවත් වෙලා යනවා. අද දිට්ඨ ධම්ම වේදනීයකම එක්සත් ජාතික පක්ෂයට පළ දීලා දෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට පේන තෙක්මානක ලූස්සන්න බෑ. බෙදීම ඇති වෙනවා, මතවාද ඇති වෙනවා, කලින් කාලට ඒක වෙනවා. මේ පක්ෂය අපි හිතනවා ඉතාමත් ඉක්මනින් ජනතාව වරම ගන්න පුළුවන් වෙයි කියලා. නවින් දිසානායක තමයි රුපියල් 50ක් දුන්නේ නැහැ වතුකර ජනතාවට. එහව පත් කරපු නිසා පොඩි ගානරේ හම් වෙනවා යම් පෙර ඡන්ද අලියට ඒකත් හම් වෙන්නේ මේ පාරකට. අලිය දැන් පැනලා ගිහිල්ලා දුරකථනයත් දැන් වෙනකොට එන්ගේජ් අනිවාර්යයෙන්ම අගෝස්තු 5 වෙනිදා එළි වෙන්න කලින් දුරකථනය විසන්දි වෙන බව හොඳට තේරෙනවා. වරප්‍රසාද වලට මුදල් වලට එක්කෙනෙක් දෙන්නෙක් පැන්නට පේව පාවා දෙන්න අයට සමගි ජන බලවේගය තුල ඉඩක් නැහැ. ඒ නිසා ස්වභාව ධර්මයා විසින් මේ අය පන්නනවා. කවුරුන් ගියත් ටෙලිෆෝනය දිනවනවා ගාල්ලේ විජේ මුළු රටටම පවසනවා. තව කට්ටිය ළඟදි ඒකෙන් ගැලවෙනවා. ඒ තුල විජේ පාලගේ නම කියවෙනවා.
සිරිකොතේ බලය ඇල්ලීමට සූදානම් වන සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් තමා සමග මුහුණට මුහුණ සංවාදයකට එන ලෙස එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අභියෝග කරනවා. ඒ හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහනට ඊයේ එක් වෙමින් ගිය මැතිවරණයේ අවසන් වෙලා පරාජයට පත් වුණාට පස්සේ ওই නායකයා අපි හොයාගත්තේ මේ යාල කැලේ. මේ මැතිවරණයේ අවසන් වුණාට පස්සේ අපිට ওই නායකයා හොයාගන්න වෙන්නේ හිමාලයේ කැලේ. හිමාලයේ. ඔව් කීතර අපි යාලෙන් හොයාගත්තා. මේතර හොයන්නේ නැහැ හිමාලයේ. ඒක තල්ලන්න දෙන්නේ. හිමාලයට කියලා නායකයා හොයන්න වෙන්නේ. ඒ කියන්නේ අතුරුදහන් වෙලා හිටියේ. පරාජයට මුහුණ දෙන්න බැරුව අතුරුදහන් වෙලා හිටියා කියන එක බොහොම පැහැදිලිනේ. කවුද නායකයා? පුළුවන් නම් 1-1 එන්න කියන්නේ අන්න හොඳ අවස්ථාවක් තමයි. රංගේ බණ්ඩාර එනවා. පුළුවන් නම් ওই සිරිකොත අල්ලනවා කියන සජිත් ප්‍රේමදාස මහත්තයා රංගේ බණ්ඩාරත් එක්කලා ඔබේ නාලිකාවේ වෙලා වෙන් කරලා මුහුණට මුහුණ සංවාදයකට එන්න කියන්නේ ඔය සන්දානය හැදුවා කියන එකයි. ඔය කියන කාරණා අපි වේදිකාව සකස් කරන්න සූදානම්. ඒක පිළිබඳ ගැටලුවක් නෑ අපිට මේ විවෘතව මේ කියන්නේ. මම අභියෝග කරන එන්න ඔය කියන කාරණා ඔක්කොම එක සාකච්ඡා කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සරණ තියෙන්නේ ආණ්ඩුව ඇල්ලීමේ සටන ආණ්ඩුව ගැනීම. මේගොල්ලෝගේ සරණ තියෙන්නේ සිරිකොත ඇල්ලීම. මොකද්ද මේගොල්ලෝගේ සරණ තේමාව? ඒ ආණ්ඩු බලය අරගෙන සිරිකොත ආණ්ඩු බලයක් ගන්න. කොයිද ආණ්ඩු බලයක් ගන්න? තම රජයක් යටතේ සිදු කරන පළමු කාර්යය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවර කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගී ජන බලවේගයේ අද පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අපේ රටේ ජනතාව විඳින දුක විශේෂයෙන්ම මේ කාලය තුල අද මිල පාලනයක් තියෙනවද? හිතන මිල ගණන් අය කරනවා. කොහොමද රටේ ජනතාව ජීවත් වෙන්නේ? අපි ආපාලන ආණ්ඩුව තිබ්බ කාලේ මොන අඩුපාඩුකම් තිබ්බත් අපි භාණ්ඩ මිල ස්ථාවරව තබා ගත්තේ නැද්ද? තවත් අඩු කරගන්න ගිහිල්ලානේ දැන් මේ පරිප්පුව කෑවේ. දැන් බැංකුත් එක්ක තියෙන ප්‍රශ්නේ. දැන් රජයේ නිවේදන නිකුත් කරනවා මේ සාහනය දෙන්න අර සාහනය දෙන්න කියලා. නමුත් හම්බ වෙනවද? ජනතාව සනසන්න මේ නිවේදන නිකුත් කරනවා. නමුත් ඒ නිවේදන ක්‍රියාත්මක කරන්න බෑ. මොකද බැංකු වලට සල්ලි නෑ. අනිත් එක මහා බැංකුව සෙන්ට්‍රල් බැංක් එක. මේ රජය කියන විදිහට ඒගොල්ලෝ සාහන දෙන්නේ නෑ. අපි තාඩු කරලා තියෙනවනේ. ඒ වගේ මැතිවරණ නීති රීති. දැන් මේ නීති රීති දිහා බැලුවාම මේක ඡන්දයක් තියන්නේ නෙවෙයි ඡන්දයක් නොතියන්න හදපු නීති රීති. දැන් මේ නීති රීති යටතේ ඡන්දයක් තිබ්බොත් 140ක්වත් ඡන්ද දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අනිත් එක රැස්වීමක් තිබ්බොත් 100ක්වත් 500ක්වත් අපි ලයිස්තු දෙන්න ඕන. කරන්න පුළුවන් දේවල් කරන්න බැරි දේවල් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඕන දේශපාලන පක්ෂත් එක්ක. අපි තමයි බිම්මට්ටමේ තියෙන අපහසුකම් දන්නේ. දැන් සෞඛ්‍ය නිලධාරීන් කිව්වා ඡන්දයක් තියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මම දැක්කා ඊයේ ජාසිංහ කියනවා දෙවනරල්ලක් ඇති වැඩිට තියෙනවා කියලා. ඉතින් මේක පරස්පර විරෝධී. දැන් උතුරු කරේ මං හිතන්නේ විශාල කොරෝනා බියක් ඇති වෙලා තියෙනවා. මට ලැබෙන ආරංචිය අනුව ඒ කොරෝනා බිය ඇති කරලා තියෙන්නේ බලධාරීන් විසින්. මට දැන් 100ට 200ක් විශ්වාසයි. රජයට 113ක් ගන්න බෑ. ඉතින් අපි ජනතාවගේ ඉල්ලීමක් කරනවා. Tamanට තියෙන පීඩනයට හරි උත්තරයක් දුන්නේ නැත්නම් මේ මැතිවරණයෙන් පස්සේ පීඩනය වැඩි වෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලකණු විනාශ වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ද එක්ව සිටියා. ජනාධිපතිතුමා නිර්දේශ කළේ බැංකු පද්ධතිය මූල්‍ය ආයතන පද්ධතිය රටේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන කටයුතු කරන්න කියන පණිවිඩය තමයි දුන්නේ. මේ අභියෝගයේ එල්ල වෙන්නේ ඒවැ පරිපාලන නිලධාරීන්ට පමණක් නෙමෙයි. විශේෂයෙන්ම මේ රටේ මූල්‍ය ආයතන හිමිකරුවන්ට තවදුරටත් මේ රටේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම මේ තැම්පතු අරගෙන පසුගිය කාලවල පලාගිය තැම්පතුකරුවෝ ඉන්නවා. ඒ හිමිකරුවෝ අද සුඛ විහරණය ලබනවා. මුදල් තැම්පත් කරපු තැම්පතුකරුවෝ බරපතල පීඩාවලින් ඉන්නේ. ඒ තැම්පත්කරුවන් වෙනුවෙන් ලැබිය යුතු සහන ලබා දීමට ඔවුන් කටයුතු කරන්න ඕනේ. ඉදිරි කාල පරිච්ඡේදය තුළ එසේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග රජයේ හැටියට ගන්නවා කියන අනතුරු ඇඟවීම තමයි මේ ඉදිරිපත් වෙන්නේ. සමගි ජන බලවේගයේ තියෙන අර්බුද එකම hina යනවා. එක්සත් ජාතික පක්ෂේ නැත්තට නැති කරලා මේ බලවේගය හදලා බලවේගය හැදීම සඳහා මූලික වෙච්ච මංගල සමරවීර බලවේගය දාලා ගියා. මේක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද සජිත්ගේ දේශපාලන ජීවිතේම මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණු මහා බලකණු විනාශ කිරීම. කිසිම මිනිහෙක්ගෙන් වතුර එකක් බොන්නේ නැහැ. කිසිම මිනිහෙක්ගෙන් පන්සලකින්වත් ප්ලේන් ටිකක් බොන්නේ නැති. කිසිම හෝටලයකින් බත් ටිකක් කන්නේ නැති. එහෙනම් දේශපාලඥයෙක් දැකලා තියෙනවා. මේ සිංහල රජ කාලේ අපේ රජ කෙනෙක්වත් එහෙම හිටියා කියලා අහලා තියෙනවා. තුමාලාට අභිවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් සමගි බලවේගය. දැන් මෙහෙමනේ එක්සත් ජාතික පක්ෂයේ තනි පක්ෂයක් හැටියට හිටියම අපි 13 ලක්ෂයක් වැඩියෙන් දිනුවා. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිච්චම මොකද වෙන්නේ? 120ක් 25ක් ඒ පක්ෂෙන් අනිත් පක්ෂයට යනවා. අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? තව 10% විතර දෙගොල්ලන්ටම නැතුව නිහඬ වෙනවා. අපිට 150 සීමාව පන්නන එක හරි ලේසි. පන්නලා ඉවරයි.
කොවිඩ් අර්බුදයත් සමග ආණ්ඩුව ජනතාවට ලබා දීමට නියෝග කළ සහන වළක්වා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බවට එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක මහතා චෝදනා කරනවා. ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මම එදා ඉඳන්ම මහ බැංකුවේ මූලික පුටුවල ඉන්න අය තමයි මේ රටේ ආර්ථිකය නැත්තර නැති කරන්න කියලා කිව්වාම අපට යම් අය චරිත ඝාතනය කරන්න. හැබැයි මම අගය කරනවා ජනාධිපතිතුමාත් කිව්වේ මහ බැංකුවේ අයට තමාගේ ක්‍රියාව කරන්න බැරි නම් ඉල්ලාස්වීම තමයි වැඩි සුදුසු කියලා. 2015 ඉඳන් 2019 බැන හිටපු විපක්ෂ ආණ්ඩුවට ඇවිල්ලා තියෙන දේත් නැති වෙලා තමයි තිබෙන්නේ. කරුණාකර මේ අවස්ථාව උපයෝගී කරගෙන ඡන්දය තුලින් කරන්න බැරි දේ කරන්න පුළුවන් කණ්ඩායමකට දිය යුතුයි කියන මතය තමයි අපි සිටින්නේ. සුළු සහ මධ්‍යම ලොකු කම්පැනි වලට මහ බැංකුවෙන් කිසිසේත්ම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මහ බැංකුව එතන ඉන්නවා කියලා පර්වතයක් වගේ. මේ 104ට දෙන පොලි ප්‍රමාණයෙන් කාටද මේක දීලා තියෙන්නේ? අපි ඉල්ලනවා මහ බැංකුවේ. ඔබතුමාලා දීලා තියෙනවා නම් කරුණාකරලා පෙන්නලා දෙන්න කාටද දීලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය කියන්නේ යෝධ පක්ෂයක්. ගහක එක කොළයක් දෙකක් නැතුණා කියලා ගහක් නැමෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂත් ඒ වගේමයි. අපි කතා කරපු එක නැවතුවේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. දැන් අපිට පේනවා නාටකම් නටන අපේ මහගෙදරින් එළියට ගිහිල්ලා කුලී ගෙදරවල එකතු වෙලා අද අත්වල බැඳගෙන ඒගොල්ලෝනේ මෛත්‍රීපාල සිරිසේනයි කරන ජෝගිය. අනිවාර්යෙන් අපි වැඳලා පුදලා කියනවා එකමුතු වෙය යුතුයි කියලා. වෙන්න බැරි නම් ඒක තේරෙන්නේ නැත්තම් මොනවද අපිට කරන්න පුළුවන්? අපේ පක්ෂයේ සටන් කරන්නේ ආණ්ඩුවක් ගන්න මිසක් සිරිකොතක් ගන්න නෙමෙයි. සිරිකොත අපේ සටන තියෙන්නේ පොහොට්ටුවත් එක්ක. සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයත් ආණ්ඩුවත් සමග ඩීල් දේශපාලනයක නිරත වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. දැන් සයිඩ් ප්‍රේමදාස මහත්මයාගේ සමග ජන බලවේගයේ ගහන්නේ දිගටම මහින්ද රාජපක්ෂ මහත්මයා සමග රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සම්බන්ධයක් තියෙනවා. දැන් සයිඩ් ප්‍රේමදාස මහත්මයාම කියනවා ආණ්ඩුව ගත්ත ගමන් අපි ගෝඨාභය මහත්තයත් එක්ක එකතු වෙලා ආණ්ඩුව කරන්න ලෑස්ති. ඉතින් ඒකෙන් මොකද ඒ ඩීල් එක එතකොට? දෙගොල්ලම ඩීල් එකේ තමයි ඉන්නේ. ඒකනේ සයිඩ් ප්‍රේමදාස මහත්තයා පෙරදුන ගමන් කිව්වේ මම ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා. මේ දෙගොල්ලම ඩීල් දේශපාලනේ ඉන්නේ. එක්කෙනෙක් තව එක්කෙනෙකුට ඇඟිලි දික් කරගත්තා. සයිඩ් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමත් ආණ්ඩුවත් එක්ක ඩීල් එකේ ඉන්නවා. සයිඩ් ප්‍රේමදාස මහත්තයාට චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඩීල් එකේ ඉන්න දෙගොල්ලම ඩීල් දේශපාලනේ තමයි යෙදিলা තියෙන්නේ. UNP එකත් සමග ජන බලවේගයත් දෙකට බෙදිලා ඇතුලේ කාකොටා ගන්න එකට ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂය විශාල කලකිරීමක ඉන්නේ. ඔවුන් සම්පූර්ණයෙන් අපිට සහයෝගය දෙනවා. 2015 පසු බලයට පැමිණි යහපාලන රජය ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තමන් පැවසූ කරුණු කෙරෙහි අවධානය යොමු නොකළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මෙම කරුණු අනාවරණ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නා. ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබා දෙමින් ඥානසාර හිමියන් සඳහන් කළේ කුරානයේ ඉගැන්වීම් වලින් ඔබට ගිය හදිස්හි සඳහන් දේ තුළ වහබ්බාදයේ සහ අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන බවයි. පහළ ශ්‍රේණිවල රජයේ ඉස්ලාම් පෙළපොත්වල හදිස් හදාරා යහගුණැත්තෝ වෙමු යනුවෙන් සඳහන් කර තිබුණද එම හදිස් ඉගැන්වීම් සිදුවන උසස් පෙළ නිර්දේශිත පොත්වල සඳහන් වන්නේ අන්‍යාගමිකයන් මරා දමන්න යන්න බව උන්වහන්සේ පෙන්වා දුන්නා. මුළු මහත් සමාජයේම අවනත විය යුත්තේ එකම දෙවියන් වන අල්ලාහට පමණක් බවද කිසියම් තැනැත්තෙක් ඉස්ලාම් ආගම අතහැර ගොස් දින 3ක් තුළ ඒ පිළිබඳ පසුතැවී නැවත හැරී නොයන්නේ නම් ඔවුන් මරා දමන ලෙස මෙම හදිස් වල සඳහන් ඇතැයිද ඥානසාර හිමියන් පැහැදිලි කළා. මෙරට තුළ ක්‍රියාත්මක තවත් අන්තවාදී සංවිධාන කිහිපයක් පිළිබඳ තොරතුරු ඊයේ දිනේත් උන්වහන්සේ කොමිසමට අනාවරණ කළා. වාමහිවත් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ ක්‍රියාකාරීත්වය මෙරට තුළද පැහැදිලිව දක්නට ලැබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ එහි ප්‍රධාන කාර්යාලය දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටා ඇති බවයි. අයිය සංවිධානයේ අන්තවාදී ක්‍රියාකාරකම් හා සම්බන්ධ වී මිය ගිය පළමු මෙරට පුද්ගලයා වන නිලාම් නැමැත්තාද මෙම වාමී සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බව උන්වහන්සේ පෙන්වා දුන්නා. නිලාම් නැමැත්තාගේ බාල සහෝදරයෙකු මේ වන විට අයිය සංවිධානයේ අධ්‍යාපන අංශය තුළ කටයුතු කරන අතර නිලාම්ගේ මස්සෙනවරු දෙදෙනෙකු වන තාකීර් සහ තාවුෂ් යන දෙදෙනා
IS සංවිධානයේ දුරකථන දෙපාර්තමේන්තුව තුළ සේවය කර ඇති බවත් ඔවුන්ද මේ වන විට මිය ගොස් ඇති බව උන්වහන්සේ අනාවරණ කළා. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ තාහිර් නැවත්තාගේ බෑණෙකු වන සුහීර් නැවත්තා IS සංවිධානයේ බෞද්ධ චිකිත්සකවරයෙකු ලෙස ක්‍රියා කර ඇති බවයි. හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචිව පවත්වාගෙන යන හීරා පදනමද අන්තවාදී මතවාදයක් වන ජමාත ඉස්ලාම් මතවාදයේ අනු යන්නක් බව සඳහන් කළ ජානසාර හිමියන් වැඩිදුරටත් පැවසුවේ හිස්බුල්ලා මහතාද ජමාතේ මතවාදය දරන්නෙකු බවට තමන් අනුමාන කරන බවයි. මෙහිදී ජනාධිපති කොමිසම හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා තෞහිද් මතවාදයේ පිටුපස සිටින බවට ඥානසාර හිමියන් විසින් මීට පෙර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ වරක් මැතිවරණ අවස්ථාවක රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ බිරිඳ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැඳවාගෙන පැමිණියේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කර ඇස් පමණක් පෙනෙන පරිදි බවයි. එසේම මඩකලපුව වවුනියා පුත්තලම අම්පාරවැනි ප්‍රදේශවල රිෂාඩ් බදුදීන් මහතාට ඇති වත්කම් පදනම් කරගෙන ඔහු විශාල ආධිපත්‍යයක් පතුරවාගෙන සිටින බවද ඔහුගේ සහෝදරයා වර්තමානයේ වන විට අත්අඩංගුවට පත්ව තිබීම තුළ රිෂාඩ් බදුදීන් මහතාද වහප්වාදී මත දරන්නෙකු බවට තහවුරු වන බවද ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කළා. කෙසේ වෙතත් 2015 නව ආණ්ඩුවක් බලයට පැමිණීමත් සමග තමන් ලබා දුන් තොරතුරු පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු නොකළ බව පෙන්වා දුන් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ අවම වශයෙන් තමන් කළ පැමිණිලි පවා පොලිසිය විභාග නොකළ බවයි. ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පොරතුර පේතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි. මෙරට සිනමාව උදෙසා අති විශිෂ්ට සේවාවක් සිදු කළ ගරු අර්නස්ට් පොරතුර පියතුමන් ස්වර්ගස්ථ වූයේ අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී. එවන විට උන්වහන්සේගේ වයස අවුරුදු 89ක්. 1931 අගෝස්තු මාස 30 වන දින මාරවිලදී උපත ලැබූ ගරු අර්නස්ට් පොරතුර පියතුමන් කාතරත් ප්‍රසිද්ධව සිටියේ. මෙරට සිනමාවට අමිල මෙහෙවරක් සිදු කළ හා කතෝලික සභාවට සිංහලකම ගෙන ආ පියනමක් ලෙසයි. 1957 වසරේ පෙබරවාරි මාස 2 වෙනිදා පූජකවරයා ලැබූ උන්වහන්සේ මේ සම් ගණනාවක සේවය කරමින් මෙරට කිතුණු දහම ප්‍රචලිත කිරීමට වෙහෙසුණා. 1960 දශකයේ මුල් භාගයේදී දෙවන වතිකානු මන්ත්‍රණ සභාව විසින් යෝජනා කරන ලද ක්‍රිස්තියානි චාරිත්‍ර දේශීයකරණයට ලක් කිරීමේ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට මුල් වූයේද ගරු අර්නස්ට් පොරතුර පියතුමන්. පල්ලිය තුළට ගොක්කොල තොරණද මඟුල් බෙර වාදනයේද පොරුවේ චාරිත්‍රද එක් වූයේ ඉන් අනතුරුවයි. කිතුණු ගිහියා තුළ චින්තන විප්ලවයක් දල්වන්නට උන්වහන්සේ විසින් කෘති රසක්ම රචනා කරනු ලැබුවා. මෙරට සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ දක්ෂ තරුණ චිත්‍රපටකරුවන්ගේ නිර්මාණ තෝරාගෙන ඒවා විදේශ චිත්‍රපට උළෙල සඳහා යැවීමෙන් එම නිර්මාණවලට අවශ්‍ය ඇගයීම් හිමි කර දුන්නා. ඒ හරහා මෙරටට බිහි වූ දක්ෂ සිනමාකරුවන් සංඛ්‍යාවද අතිමහත්. ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පොරතුර පියතුමන්ගේ දේහය අද පස්වරුවේ කොළඹ අගරදුගුරු නිල නිවසේ දිව්‍ය හෘදයේ දේව මැදුරේ තැන්පත් කරනු ලැබුවා. උන්වහන්සේ ජනමාධ්‍ය වෙත දැක්වුවේ උතුමාකාර කැන්පත් සහ ඒ වගේම ඒ පිළිබඳ දක්ෂතාවයක් සහ හිතියා. මේ රටේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය තුළ ඒ මානසිකව කරවන්නට බොහෝ විශේෂම කෙනෙක් හැටියට අපි හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව හෙට පසරු 6:30 දක්වා සියලුම පියතුමන්ලාට උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වෙනවා. අනතුරුව ගරු අර්නස්ට් පොරතුර පියතුමන්ගේ දේහය කළුතර කටුකුරුන්ද ශුද්ධ ෆිලිප් නේරි දෙව්මැදුර වෙත ගෙන යනු ලබන අතර උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 18 වෙනි බ්‍රහස්පතින්දා පසරු 2:30ට එම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අත්‍යන්තර සහ බතික් වෘද්ධිපිලි ආනයනය කිරීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගත් තීරණය සම්බන්ධයෙන් දේශීය බතික් කර්මාන්තකරුවන් සිය ප්‍රසාදය පළ කරනවා. ඊයේ ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ රටේ ආර්ථිකය පෝෂණය කිරීමට ශක්තියක් වූ දේශීය බතික් නිර්මාණ ශිල්පීන්ට ධෛර්යයක් පිණිස මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙසයි. පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේද අප මේ පිළිබඳව අනාවරණ කළා. රැදිපිලි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරතුරුවන් මුහුණ පෑ ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ අත්‍යන්තර සහ බතික් රැදිපිලි ආනයනය නතර කිරීමටයි. ජනාධිපති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ අදාළ කර්මාන්තයේ යෙදෙන මෙරට නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ෂණය කර ගැනීම ඉන් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ආනයනික රෙදි භාවිතයෙන් නිපැයෙන ඇඟලුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළඳපොළ අවස්ථාවක් ලබා දීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. දේශීය බතෙක් නිෂ්පාදනවල විසිතුරු බව නිසාවෙන් ඒවට ඇත්තේ මිල කළ නොහැකි තරම් වටිනාකමක්. නමුත් ඒ විසිතුරු බව රැක ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ වටිනාකම අඩු නිෂ්පාදන විදේශ රටවලින් මෙරට වෙළඳපොළට පැමිණීම හේතුවෙන්. මේ පිළිබඳව හිරු රතු මිනිත්තුව හරහා අප පසුගිය 9 වෙනිදා අනාවරණ කළා. Printed බති. ඉතින් ඒක හරියම පාරක් වෙලා තියෙනවා අපිට ඉතාලම අඩු මිලට. වෙළඳපොලේ තියෙනවා ගන්න අද සාරියක් රුපියල් 2000ට 2500ට අපිට කොටන් සාරියක් හදන්නම රුපියල් 2500ක් විතර දල වශයෙන් වියදම යනවා සාමාන්‍ය සාරිය. වෙළඳපොලට මුණ දෙන්න විදිහක් නැහැ. අසීරුවෙන් තමයි කර්මාන්තය කරගෙන යන්නේ. මේ රජයෙන්වත් අපිට හොඳ සෙතක් වෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. කෙසේ වෙතත් තම කර්මාන්තය සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම සහ අවධානය යොමු වීම සම්බන්ධයෙන් බතික් නිර්මාණකරුවන් සිය ප්‍රසාදය පළ කරනවා. තම කර්මාන්තයේ ගැටලු රටට හෙළි කළ හිරු ප්‍රවෘත්ති වෙතද ඔවුන් සිය ස්තුතිය පළ කළා. හිරුනි ආයතනය අනාවරණය වුණා ඒ පුවත ජනාධිපතිතුමා මේ වෙලාවේ ගත්ත ඒ තීරණය හොඳ තීරණයක් හැටියට අපි දකිනවා. හිරු මාධ්‍යෙන් අපි මේ බතික් කර්මාන්තය ගැන ඉදිරිපත් කරා. එය ජනාධිපතිතුමා බලන්න ඇති. හිරු මාධ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු. බන්ධනාගාර තුළ සිට සැලසුම් කෙරෙන අපරාධ මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. කුඩු කිලෝ 1000 ගණන් අල්ලනකොට මත්ද්‍රව්‍ය වල මිල ඉහළ යන්න ඕනේ. නමුත් මම දන්න තරමින් කුඩු පැකට් වල මිල ඉහළ ගිහලා නැහැ මෙච්චර ඇල්ලුවත්. මොකද්ද රහස? පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ බන්ධනාගාරය ඇතුලේ ඉඳන්. බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් ගත්තාම හොඳ නිලධාරිනුත් ඉන්නවා. බන්ධනාගාරය ඇතුලේ ඉඳන් කරන අයට සහයෝගය දෙන්න නිලධාරිනුත් ඉන්නවා. ඉතින් අපි ඒ වගේ අය හඳුනගෙන තියෙනවා. මේ අතර බන්ධනාගාර තුළ සිදුවන යම් අකටයුතුකම් දැනුවත් කිරීම සඳහා බන්ධනාගාර බුද්ධි ආරක්ෂක නමින් නව ඒකකයක් පිහිටුවා ඇති අතර 0112 678 600 යන දුරකථන අංකයෙන් මහජනතාවට බන්ධනාගාර සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වර්ණ නියෝගයක් නිකුත් කරන්නේද නැත් යන තීන්දුව මේ මාස 22 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද ප්‍රකාශ කළා. කොළඹ අගරාධගුරු අතිඋතුම් මෙල්කම් කාදිල රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු 39 දෙනෙකුට සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ වියදමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. වැල්ලවත්තේදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය වන වීණාවී සුලක්කනා මහත්මියගේ දේහය මහත්ම ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. රටවටා හිරු. ලොවවටා හිරු. ලඩාක්හි ඉන්දු චීන දේශ සීමාව ආසන්නයේ ඇති වූ ගැටුමකින් ඉන්දියානු සෙබළුන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. චීන ආරක්ෂකංශ චෝදනා කරන්නේ පළමුව ඉන්දියානු හමුදාව තම දේශ සීමාවට ඇතුළු වූ බවයි. දෙපාර්ශ්වයේම සමාජිකයන්ට වෙඩිබැදීම් සිදු වූ බවට මාධ්‍ය වාර්තා කළද චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ තම පාර්ශවයේ කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ බවයි. කොරියානු දේශ සීමාව ආසන්නයේ අද පසරු 2:49ට පිපිරීමක් සිදු වූ බව දකුණු කොරියාව තහවුරු කරනවා. යුද මුක්ත කලාපයේ පිහිටි දෙරට අතර සබඳතා කාර්යාල පරිශ්‍රය අදාළ පිපිරීම සිදුවන ආවේක්ෂණ කැමරා දර්ශන දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍යයට නිකුත් කළා. කොරියානු දේශ සීමාවෙන් මෙම සිදුවීම වාර්තා වූයේ යුද මුක්ත කලාපයේ හමුදාව ස්ථානගත කරන බවට උතුරු කොරියාව අනතුරු අඟවා තිබූ පසුබිමකයි. දෙරටේ දේශ සීමා ආශ්‍රිතව වරින් වර මතභේදාත්මක තත්ත්වයන් මතුවන අතර දකුණු කොරියාව විසින් උතුරට එරෙහි පත්‍රිකා බැලුන් වල ගැටගසා දේශ සීමාව ආසන්නයේ මුදා හැරීම මෙවර එම තත්ත්වයට ආසන්න හේතුව වී තිබෙනවා. ලොවවටා හිරු. මේ සූදානම සමුගෙන යන්නට පැත්තක් නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුමතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:55ට. ආයිබෝවන්